කාලීන සමාජ දේශපාලනික වාතාවරණය පිළිබඳ කලාකරුවෙක් දැනුවත් වීම මම හිතන්නේ විශේෂ කියන්නේ කලාකරුවා කියන්නේ අපි දකින විදිහට සාම්ප්‍රදායික ලෙස ගත්තත් මම කලාකරුවා කියන කෙනා දකින්නේ සමාජයට ඉදිරියෙන් නැත්නම් සමාජයට ආන්තික ලෙස සිටින කෙනෙක්. කියන්නේ සමාජයේ පොදු මතය ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කරන හෝ ඒක පිළිගන්න කෙනෙක් නෙවෙයි කලාකරුවෙක් හැටියට මම දකින්නේ. නයිජීරියාවේ මේ හිටපු චීනෝ අචබේ කියන මේ නවකතාකරුවා කියනවා ආර්ට් කියන්නේ art is a protest against the status quo. හැම වෙලේම ආර්ට් කියන්නේ පවතින තත්ත්වයට විරුද්ධ තත්ත්වයක් කියලා. පවතින තත්ත්වයට විරෝධාකල්පයක් දක්වනවා. සංවේදී කලාකරුවෙක් කියන්නේ එතකොට අනිවාර්යෙන් ඒ තමන් ජීවත් වන සමාජයේ තියෙන දේශපාලනික ආර්ථික සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ සාමාන්‍ය සමාජයේ ජීවත් වන්නෙකුට වඩා සංවේදීතාවයක් තිබිය යුතු කෙනෙක් හැටියට තමයි මම කලාකරුවෙක්ව දකින්නේ. දැන් අපි පොඩ්ඩක් කලාවේ ඉතිහාසයට ගියොත් විශේෂයෙන්ම බටහිර බ්‍රිතාන්‍ය කලා සම්ප්‍රදාය ගත්තොත් දැන් රොමාන්ටික් වාදී කලාකරුවෙක් කියන්නේ සමහරට කලා සම්පූර්ණයෙන්ම සමාජයෙන් වියුක්ත කෙනෙක් හැටියට තමයි ඒ ප්‍රතිරූපය ගොඩනගලා තිබ්බේ. ඒක ඊටත් කලින් තිබ්බ අදහස තමයි යම් ආකාරයක මේ গুপ্ত නැත්තම් දේව බලයක් තුලින් කලාවේ නිර්මාණාත්මක භාවය නිර්මාණකරුවාට ලැබෙනවා කියන එක. ඊට පස්සේ රොමාන්ටික පීරියඩ් එකට එද්දී බොහෝ විට කල්පනා කරේ මේක නිකන් තමන්ට තමන් ජීවත් වෙන පරිසරයෙන් નિરાයාසයෙන් වගේ ලැබෙන දෙයක් කියලා. දැන් එතනින් ඔබට මම හිතන අද කාලේ වෙද්දී ඊට පස්සේ මම හිතන්නේ රොමාන්ටික ඒ කලාකරුවාගේ ඒ භූමිකාවට විරුද්ධව එන රැල්ලක් තමයි මේ කලාකරුවා කියන්නේ සමාජයේ දේශපාලනය තමන් ජීවත් වෙන ඒ સંદર્ભය පිළිබඳ ඉතාමත්ම සංවේදී සහ ඒ පිළිබඳ දේශපාලනික කියවීමක් තිබෙන කෙනෙක් විය යුතුයි කියන එක. ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදාය ගත්තත් 1930-40 ගණන් වල ඉඳන් මාටින් වික්‍රමසිංහ වගේ කලාකරුවෙක් ගත්තත් ඔහු ඉතාමත්ම තීව්‍ර ලෙස ඔහු ජීවත් වෙච්ච સંદર્ભය කියවීමට උත්සාහගත් කලාකරුවෙක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉදිරිවීර සරච්චන්ද්‍ර හා මාටින් වික්‍රමසිංහ අතර ඉදිරිවීර සරච්චන්ද්‍ර යම් මට්ටමකට කලාව දකින්නේ අර කලාව සඳහාම කියන වගේ අදහසක් තිබ්බේ. හැබැයි මාටින් වික්‍රමසිංහ වගේ කෙනෙක් දකින්නේ කලාව ඊට වඩා සමාජීය භූමිකාවක් තියෙන දෙයක් හැටියට. ඉතින් තත්කාලීන සමාජය පිළිබඳ සංවේදී වීම මම හිතන කලාකරුවෙකුට අත්‍යවශ්‍යයි. සංවේදී භාවය කියන කාරණය බුද්ධමය වශයෙන් සහ භාවයේ වශයෙන් දෙකම වෙනවා. ඉතින් කලා නිර්මාණය ඇතුලේ අපිට පේන්න ඕනේ මේ මොහොතේ මිනිස්සු අත්විඳින නැත්නම් මිනිසුන් වේදනාවට පත් වෙලා තියෙනවා නම් ඒ වේදනාවට පත් වෙලා තියෙන හේතුපාදක වෙන කාරණා මොනවද? සමාජ ආර්ථික දේශපාලන හේතු මොනවද කියලා නිරාවරණය කරන්නේ කොහොමද නිර්මාණාත්මක කියන එක තමයි මම හිතන්නේ කලාකරුවාගේ ඊටාම මේ වගකීම සහ මේ මොහොතේ අපි අත්විඳින යථාර්ථය ග්‍රහණය කරගන්න මේ මොහොතේ අත්දැකීමක්ම ඕනේ නැහැ.
අපිට වෙනත් පසුතලයක ඉඳගෙන තාම නිර්මාණාත්මක විදිහට මේ මොහොතේ අපි ජීවත් වෙන සමාජය පිළිබඳ අර්ථ විවරණයක් අපිට කරන්න පුළුවන්. ඒක කලාත්මකව කරන එක තමයි මම හිතන්නේ ඒ කලාකරුවට කරන්න තියෙන වැඩේ. Some artists want to give comfort to people and joy and happiness and make them forget their cares. But other artists also want people to think about the human condition and what's happening in society. And for those artists, I think they have to be involved with the political nuances of where they live. That's the only way they can become relevant and remain relevant. Especially for us, I mean, we see a huge assault on civil liberties and undermining of institutions in the most insidious ways. So you cannot be dead to that. And at some level it has to inform your work at a significant level to be meaningful. ඒ 56 දරුවන්ට එක්තරා ආකාරයක අපේ යටත් විජිතවාදී රාජ්‍ය විසින් යම් පොරොන්දුවක් ලබා දෙනවා. ඕගොල්ලන්ගේ අනාගතය සුබවාදී වෙනවා. දැන් අපි අපේ අය තමයි මේ දේශපාලන ප්‍රවාහය බාර අරගෙන ඉන්නේ විශේෂයෙන්ම සිංහල තරුණයින්ට. හැබැයි 60 ගණන් වෙද්දී ඒ පොරොන්දුව ඒ ආකාරයෙන් ඉෂ්ට නොවන බවක් තමයි පේන්නේ. ඒ කියන්නේ තරුණයන්ගේ අතර විරකියාව දැඩි ලෙස එනවා. ඒ ඇති වෙන ආතතිය තමයි 72 කැරැල්ලෙන් ප්‍රකාශයටපත් වෙන්නේ. විශේෂයෙන්ම ගැණි උගත් තරුණයන්ගේ මේ තිබ්බේ මානසික ආතතිය, සමාජ ආතතිය දැන් ඒකට සංවේදී වෙන කලාකරුවෝ කණ්ඩායමක් ඒ කාලේ බිහි වෙන්න පටන් ගන්නවා. ඒ රැල්ලේ මම හිතන්නේ ඉහළින්ම අපි හිටියොත් ඒ කියන්නේ කලාත්මක වශයෙන් සහ දේශපාලනික වශයෙන් මම හිතන්නේ ඉහළම ප්‍රකාශනය තමයි ධර්මසේන පතිරාජ. ධර්මසේන පතිරාජගේ චිත්‍රපටකරණය තුල ඔහුගේ අන්තර්ගතය හා ආකෘතිය දෙකම අර පරණ රාමුව බිඳගෙන ඉස්සරහට යනවා. ආකෘතිය වශයෙන් ගත්තත් ඔහු අර මුල මැද අග නැති සම්පූර්ණයෙන්ම වෙනස් ආකෘතියක චිත්‍රපට බිහි කරන්න පටන් ගන්නවා. පාරදිගේ වගේ චිත්‍රපටයක් ගත්තොත්, සොල්දාදු උන්නේ වගේ චිත්‍රපටයක් ගත්තොත්, ඒ චිත්‍රපටි දෙක ප්‍රකාශයටපත් වෙද්දී බොහෝ විට ඒ කාලේ හිටපු ප්‍රධාන ධාරාවේ හිටපු විචාරකයන්ට මේවා ප්‍රහේලිකාවක් බවට පත් වෙනවා. උන්ට ඒවා විචාරය කරගන්න බැරුව යනවා. ඒ වගේ තත්ත්වයක් මතුවෙනවා. සහ ඒ වගේ අන්තර්ගතය ගත්තත් අන්තර්ගතයේ අර කිසිම අර අපි ඔය ශාස්ත්‍රීය හරබර කියන කිසිම දෙයක් නැහැ. දැන් අර සරචන්ද්‍ර එක්ක අපි ඒක තිබ්බොත් එහෙම නැත්නම් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා භාවිතය ගැන ගත්තත් ඔහු ගමට යනවා ලෙස්ටර් ජේම්ස් පීරිස්. හැබැයි ඔහු ගමට යන්නේ අර නාගරික උසස් පන්තියක ඉන්න කෙනෙක් කැමරාවක් අරගෙන ගමට ගිහිල්ලා ගම ඩොකියුමන්ට් කරනවා වගේ ක්‍රියාවක් එතන වෙන්නේ. මම හිතන්නේ එක්තරා හේතුවක් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ඔය තරම් අන්තර්ජාතික පිළිගැනීමක් ලැබෙන්නත් එක හේතුවක් තමයි අර මේ මම හිතන්නේ අහලා ඇති ඔරියන්ටලිසම් ගැන ප්‍රාචීනවාදය. ඒ ප්‍රාචීනවාදී ලක්ෂණ තියෙනවා ඔහුගේ චිත්‍රපටකරණය තුළ. ඔහු කියන්නේ ලංකාව කියන එක පැකේජ් කරලා එක අතකින් ලෝකේ වෙන තැන් වලට පෙන්වනවා. ලංකාවේ ගම මෙන්න මේ වගේ ගමේ මේ ඔතෙන්ටිසිටි එක මෙන්න මේ වගේ දෙයක් ඔහු පෙන්වනවා. හැබැයි ඒකෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත වෙනවා පතිරාජ වගේ චිත්‍රපටකරුවෙක්. ඒක සිද්ධ වෙන්නේ මම දකින හැටියට ඔහුත් 70 ගණන් වල ජීවත් වෙන තරුණයෙක් හැටියට ඒ තරුණ සමාජයේ පැවතුන සමාජ දේශපාලනික ආතතිය ඔහුට ඍජුවම මම හිතන්නේ දැනෙනවා. ඊට පස්සේ එන එක තමයි මම හිතන්නේ අපේ එන මේ වර්ගවාදී ප්‍රශ්නය ලංකාවේ. ඊට පස්සේ අපි ගත්තොත් ලංකාවේ කලාවේ විශේෂයෙන් ප්‍රගතිශීලී කලාකරුවෝ බොහෝ විට ආමන්ත්‍රණය කරන ප්‍රශ්නේ ඕක තමයි. විශේෂයෙන්ම ලංකාවේ අපේ අනන්‍යතාවයේ මත ඇතිවන ගැටුම සිංහල සමාජයේ සහ දමිළ සමාජයේ කොටස් අතර ඇතිවෙන ගැටුම තමයි ඊළඟට ගොඩක් විට පාදක වෙන්නේ. සහ ඊළඟට අපි දැන් අද කාලයටම ආවොත් මම හිතන්නේ මේ ලංකාවේ දේශපාලනික සන්දර්භය තුල භාෂණය ප්‍රකාශනයට තියෙන ඉඩ බොහෝ සීමා වෙන්න පටන් ගන්නවා. සහ යම් ආකාරයක මිලිටරිකරණයකට ලක් වෙනවා ලංකාවේ සමාජය.
විශේෂයෙන්ම යුද්ධය සමග ඇතිවන තත්ත්වයන් යටතේ ඒහා ඔස්සේ දිවෙන තේමාවන් ගොඩකට කලාකරුවෝ යොමු වෙනවා. ඉතින් මම හිතන්නේ කලාකරුවෙකුට ඒ සංවේදීතාවය නොමැතිව විශේෂයෙන්ම ලංකාව වගේ සමාජයක මිනිස්සුන්ට දැනෙන මිනිස්සුන්ට යම් ආකාරයකින් අලුතෙන් හිතන්න පුළුවන් අවකාශයක් ලබා දෙන කලාවක් බිහි කරන්න අමාරුයි. ඒ හින්දා සමාජ දේශපාලනික මතර දැනුම අත්‍යවශ්‍යයි. රාජ්‍ය හා වාරණය කියන එක මම හිතන්නේ ඉතාමත්ම පැරණි තේමාවක්. ලෝකේ පැවතිලා තියෙන හැම රාජ්‍යයක්ම වාරණය කියන එක අඩු වැඩි වශයෙන් භාවිතා කරලා තියෙනවා. දාර්ශනිකෙක් හැටියට ප්ලේටෝට පවා ගැටලුවක් තියෙනවා කලාකරුවෝ පිළිබඳ. ප්ලේටෝගේ අයිඩියල් රිපබ්ලික් එකෙන් ඔහු ඉස්සල්ලාම පිටුවහල් කරන්න ඕනි කියලා කියන්නේ කලාකරුවෝ. මොකද කලාකරුවෝ ඔහු දකින භයානක කොට්ටාශයක් හැටියට. කලාත්මක ප්‍රකාශනයට බාධා කිරීම ඒක මානව අයිතිවාසිකමක් හැටියටම ඒක ප්‍රතිවිරෝධී දෙයක්. ඒක මම හිතන්නේ ඒක ඒක කවුන්ටර් ප්‍රොඩක්ටිව් නැත්නම් ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵල විනාශකාරී ඒක අතට ගන්නකොට තමන් සිටින පන්ති මට්ටම තමන්ගේ අධ්‍යාපනය අනුව තමයි තමන්ගේ මතවාදය අයිඩියොලොජි එක ගොඩ නැගෙන්නේ. එතකොට අනෙකෙකුගේ අයිඩියොලොජි එක තමන් අනෙකෙකුගේ මතවාදය තමන් විසින් ප්‍රකාශනයට පත් කිරීමේදී යම් ආකාරයකින් ඒ අනෙකාගේ කටහඬ අනෙකාගේ අදහස් පද්ධතිය තමන්ගේ අදහස් පද්ධතියට අනුගත වීමක් નિરાයාසයෙන් වගේ සිද්ධ වෙනවා. ඒක අපි හිතාමතා කරන දෙයක් නෙවෙයි. ඒක નિરાයාසයෙන් සිදුවිය යුතු දෙයක්. එතකොට අපි ගත්තාම ප්‍රකාශනය කියන එක බොහොම සංකීර්ණ දෙයක්. දැන් රාජ්‍ය විසින් ඊට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සලසා තිබුණත් සමාජයේ තිබෙන විෂමතා නිසා ප්‍රකාශනය කියන එක කවදාවත් 100% ප්‍රකාශනයේ නිදහස කියන එක කොහෙවත් මම හිතන්නේ ලෝකේ නැහැ. ඒක පන්ති මට්ටමින් වෙන්න පුළුවන්. ඒක සමහර විට තමන්ගේ ලිංගික අනන්‍යතාවය මත වෙන්න පුළුවන්. තමන්ට සමාජය තුළ තියෙන පිළිගැනීම නිසා වෙන්න පුළුවන්. තමන් කතා කරන භාෂාව නිසා වෙන්න පුළුවන්. දැන් ලංකාව ගත්තොත් විශේෂයෙන්ම සිංහල භාෂාව චතුර ලෙස හැසිරවීමට බැරි නම් තමන්ගේ මතයට පොදු පිළිගැනීමක් ලබා ගැනීමට තියෙන අවකාශය ඉතාමත්ම සීමිතයි. දැන් රාජ්‍ය වාරණය ගත්තාම අපි බැලුවොත් පුවත්පත් දිහා වුණා ඉංග්‍රීසියෙන් පළවෙන පුවත්පතක් හෝ ඉංග්‍රීසියෙන් පළවෙන සමාජ මාධ්‍යයේ පළවෙන අදහසකට රාජ්‍ය විසින් ප්‍රතික්‍රියා දක්වන විදිහට නෙවෙයි සිංහල භාෂාවෙන් පළවෙන අදහසකට ප්‍රතික්‍රියා දක්වන්නේ. මොකද රාජ්‍ය දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙන අදහස් සමාජයේ සංසරණය වෙන්නේ සීමිත කොට්ටාශයක් තුළ. එතකොට රාජ්‍යයට ඒකෙන් තියෙන තර්ජනය අඩුයි. හැබැයි සිංහල භාෂාවෙන් යමක් ප්‍රකාශ වුණ ගමන් ඊට වඩා දරුණු ප්‍රතිචාරයක් රාජ්‍යයෙන් ලැබෙනවා. වාරණය කියන එක රාජ්‍යයක් විසින් කරන්න පුළුවන් කුඩා කණ්ඩායම් විසින් කරන්න බලපෑම් කණ්ඩායම් විසින් කරන්න පුළුවන්. දැන් මෑත ඉතිහාසයේ අපි ගත්තාම අර ශක්තික සත්කුමාරගේ කෙටි කතාව තහනම් කරනකොට තනිකරම ඒක ආගමික පදනමකින් තමයි ඒක තහනම් කරේ. නැත්නම් ඔහු හිරබාරට ගත්තේ ඒ යම් ආකාරයක මේ ජාතීන් අතර සමගිය නැති කරනවා කියන පනතක් වැරදි විදිහට පාවිච්චි කරලා තමයි හිරේට ගත්තේ. මෑත කාලේ අපිට පේන එක තමයි ආගමික වාරණයක් හැටියට තමයි මේ වාරණය ඉදිරිපත් වෙන්නේ. මං හිතන්නේ කවදාකවත් කිසිම නිර්මාණයක් වාරණය කරලා සදාකාලම පවත්වාගෙන යන්න පුළුවන්. ඒක දැන් හොඳ උදාහරණයක් තමයි අක්ෂරය මේ YouTube එකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ආණ්ඩුවෙන් දුන්නේ පෙන්නන්න. ඒක මේ උසාවියට කරන අපහාසයක ආදි වශයෙන් නැත්නම් නිර්වචනික තියෙන ළමා ප්‍රචාරපත්‍යයන් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් පත්තුණු රජයක් බොහෝ විට වාරණයට යොමු වෙන්නේ ඔවුන්ට පොදු සමාජයේ තියෙන පිළිගැනීම නැත්නම් ඔවුන්ට පොදු සමාජයේ තියෙන සහයෝගීතාවය අඩු වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න හරි වෙනත් ප්‍රශ්න උග්‍ර වෙන්න පටන් ගද්දී ඔවුන්ගේ ජනප්‍රියතාවය අඩුවීම සහ වාරණයේ වැඩිවීම අතර අනිවාර්යයෙන්ම සම්බන්ධයක් තියෙනවා. 2015 බලෙන් පහවුණු රාජපක්ෂ රජය ගත්තත් ඒ රාජපක්ෂ රජයේ 2009 දී යුද්ධ ජයග්‍රහණය තුලින් ලබාගත් ජන
ප්‍රසාදය 2012-13 කාලයේ වෙද්දී ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා. ඒ තිබ්බ සමාජ ආර්ථික ප්‍රශ්න නිසා පොදු සමාජයේ ඉතාමත්ම සංවේදී වුණ එකක් තමයි රතුපස්වල ජලය වෙනුවෙන් පාරට බැස්ස මිනිස්සුන්ට හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කරන තත්වයට ගියා. ඒ රාජ්‍ය වාරණය කියන එක ඒ රජයකට තියෙන පොදු පිළිගැනීමත් එක්ක ඉතාමත්ම සමීප ලෙස බද්ධයි. අද විශේෂයෙන්ම රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ ඉතාමත්ම සූක්ෂම ලෙස වාරණයට සම්බන්ධ වෙන තැනක් තමයි ස්වයං වාරණය. කියන්නේ ඔවුන් ඇති කරනවා රට තුල යම් ආකාරයක කතිකාවක් යට තුල යම් ආකාරයක වාතාවරණයක් එහිදී මිනිස්සු විසින්ම ඒ කියන්නේ පුවත්පත් කලාවේදීන් සමාජයේ අදහස් ප්‍රකාශ කරන්නන් විසින් තමන්ව ස්වයං වාරණයට ලක් කර ගන්නවා. ඒක විශේෂයෙන්ම අධිපතිවාදී රාජ්‍යයන් විසින් ඉතාමත්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක්. ඒක මම හිතන්නේ ඒක කරන්නේ ඔවුන් කලින් ඒ හඳුනාගත් පුද්ගලයින්ට විවිධාකාරයේ පීඩන එල්ල කරනවා, තර්ජන එල්ල කරනවා. ඒ හරහා ස්වයං වාරණයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. වාරණය නිසා වෙන ලොකු යම් ආකාරයක අපයෝජනයක් තමයි මේ ස්වයං වාරණයක් ඇති කරගන්න එක කලාකරුවා. ඒක මම හිතන්නේ දැන් නිශ්ශබ්ද කිරීම සඳහා ගන්නා යම් පියවරයන් භෞතික වශයෙන් නැත්නම් අඩැප්ටේෂන් කිරීම තර්ජනය කිරීම වලින් කරන දෙයකින් ඊළඟ අවස්ථාවේදී කලාකරුවා හිතන්න පුළුවන් මම මේක ලියන එක පරිස්සමෙන් ලියන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ ඒකෙන් තියෙන ලොකුම හානිය. ඉතින් දැන් ලංකාවෙත් මම හිතන්නේ වාරණය දිහා වැඩියෙන් බලපුවම පිට පේන්නේ රාජ්‍යයන් විසින් ගත්ත වාරණයටත් වඩා අර ප්‍රෙෂර් ගෲප්ස් නැත්නම් බලපෑම් කණ්ඩායම් වලින් ආපු යම් ආකාරයක විරෝධයක් නිසා තමයි දැන් ඔය උසාවි නියඳයි චිත්‍රපටිය වුණත් ඒකේ මේ එක පුද්ගලයෝ Tamanට අපහාස වෙනවා කියන පදනම මත නඩු දාලා ඒක මේ ඉස්සරහට අරන් ගිහිල්ලා රජයේ මැදිහත්වීමක් ඒ තරම් වුණා කියලා මම හිතන්නේ නැහැ. නිර්මාණකරුවෙක් තාම සූක්ෂම විදිහට සහ තමන්ගේ නිර්මාණ කෞශල්‍ය මට කරගන්න නැතුව සහ බය වුණාම මේක සම්බන්ධයෙන් මම තවදුරටත් කතා කරන්නේ මේකට විරුද්ධ වෙන්නේ කියන අර ගොළුබෙල්ල කටු ඇතුළට යනවා වගේ කලාකරුවෙකුට වෙනවා නම් ඒක මම හිතන්නේ සමාජයේ මාර ලොකු පරිහානියක් කියලා. දැන් මට හිතුනේ අර walking path නාට්‍ය බලන වෙලාවේ ඒ මොහොතේ කරන්න පුළුවන් හොඳම දේ තමයි මම හිතන්නේ කලාකරුවෙක් වශයෙන් දැන් වචන පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් අයින් කරපු හැටි වෙන්නේ ඒ සෙන්සර්ස් වලට අල්ලගන්න දෙයක් නැති වෙනවා. කොහොමද අපි කියන්නේ අභිනයක් කොහොමද නිකන් රාජ්‍යයට විරුද්ධව කරන වැඩක් හැටියට අර්ථකථනය කරන්න කියන ප්‍රශ්නේ එනවා. ශාරීරික අභ්‍යාස කරන්න ගන්න මාවත් සැදීම සම්බන්ධයෙන් ඒ කාලේ ඊටාම ජනප්‍රිය වුණු ඊටාම මේ නිකන් කවදාකවත් අපි කරලා නැති අලුතෙන් පටන් ගත්ත දෙයක් හැටියට ඉදිරිපත් වෙනකොට ඒ රූපකය මම ඒක ගන්නේ රූපකයක් හැටියට ඒ රූපකය walking path ඇතුළට ගෙනල්ලා සමස්ත සමාජය යම් ආකාරයක මේ පරාරෝපණය කිරීමක් නැත්නම් රෙජිමෙන්තු කරණයක් හැටියට ඒ කියන්නේ දැන් මේ නාට්‍ය ඇතුලේ යම් විසිරු ගහනකොට මිනිසුන්ට තමන්ගේ නිදහසේ තමන්ගේ ඒ කරන දේවල් කරන්න බැරි වෙන නැත්නම් ආදරය කරන්න බංකෝක ඉඳගෙන කරන්න බැරි වෙනකොට එතකොට තමයි තේරෙන්නේ මේක වෙන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒක මම හිතන්නේ නාට්‍යයෙන් අර හොඳට එළියට ආවා කියලා මේ වචන නැති වුණා. අපි අතිනුත් මම හිතන්නේ වාරණය සිද්ධ වෙනවා. ඒක අපිටත් වාරණයෙන් ගැලවෙන්න බෑ. මොකද අපිත් සමහර විට අපි සමාජයේ අපිට තියෙන තැන හැටියට අපි අතින් අපි වෙන අය වෙනුවෙන් කතා කරද්දිත් අපි හිතන්නේ එතනදී අපි කරන්නේ යම් ප්‍රගතිශීලී ක්‍රියාවක් කියලා. හැබැයි සමහර විට අර ඒ කතා කරන්නන්ගේ කටහඬ අපේ අවශ්‍යතාවයන් සඳහා අපි අනුගත කිරීමක් කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ගැන මම හිතන්නේ අපි ඊ타මාත්ම සංවේදී සහ ਵਿਚාරශීලී විය යුතුයි. වාරණයට විරුද්ධව වාරණය
යටින් රිංගන ක්‍රමවේද භාවිතා කරලා මතන ඒක ලොකු ඉතිහාසයක් තියෙනවා. ඔස්කා වයිල්, බර්ටෝල් බ්‍රෙක්ට් මේ ඕනම කලාකරුවෙක් ගත්තොත් ඔවුන් යම් ආකාරයක වාරණයට ලක් වුණා. හැබැයි වාරණය පවතින සමාජවල වාරණය එතනදී මම හිතන්නේ කලාකරුවාට යම් ආකාරයක උපාය මාර්ගික තීරණයකටත් එළමෙන්න වෙනවා. ඒ කියන්නේ වාරණයට ඍජුවම මුහුණදී ඊට ඍජුවම විරුද්ධ වෙනවද? ඒ විරුද්ධ වීම තුළින් තමන්ගේ කලාකෘති සම්පූර්ණයෙන්ම වාරණයකට ලක් වෙලා ඒ වගේ සමාජ සංසරණය නවතින්න පුළුවන්. එතකොට එතනින් ඒ තමන් බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් උපාය මාර්ගික ලෙස ඒකට මුහුණ දීලා ඍජුව මුහුණ දෙන්නේ නැතුව ව්‍යංගාර්ථයෙන් වගේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. කලාකරුවාට මම හිතන්නේ අනිවාර්ය සමාජ වගකීමක් තියෙනවා වාරණයට විරුද්ධව ප්‍රකාශන තමන්ගේ ප්‍රකාශන අයිතිය භාවිතා කිරීමට. And also the state is very insidious in the way it exercises censorship. There is nothing emphatic. It starts by introducing rules and small rules, and you get society to obey small rules, obeying rules in public, and then gradually you obey more and more rules in public, and then you're forced into a culture of conformity, and that lays the groundwork for greater censorship. And I think one of the interesting things about Walking Paths, for instance, was how much we had begun to self-censor ourselves, our behaviors, to conform to some of the issues raised in this in Walking Paths. You know, you have to actually stick to the path. And there was a paramilitary man who, with absolutely no legitimacy in terms of the laws of the country, was telling you which way you had to walk and which areas you couldn't walk. And it was so insidious. I mean, if this had happened in East Germany during the Cold War, for instance, you know, people would have written reams and reams about it. But this is actually happening in a recently peaceful country where there was no need for that. That was one thing, and I think the second point that's very interesting about Walking Paths, and for me it ties into the role of the artist as well, is, I think many people have sort of referred to it, but an artist is basically a person who calls out the emperor and says he's not wearing any clothes. And that's in a sense what happened with Walking Paths. Once you examine the absurdity of the levels of conformity that we had been forced to adopt in these public spaces that Walking Paths explored, there was horror mixed with laughter, and that's actually perfect theatre for me. So, I mean, obviously, I was like many people, deeply moved and deeply shocked, and also deeply appreciative of what Walking Paths actually achieved. And it seems like we are now going back into that hyper-controlling sort of culture with the appointment of this committee of public virtue, made entirely of military people, who are going to institute one presumes institute some changes in society, which are virtuous. I mean, how can you, one, legislate virtue? Two, how can you make people virtuous by rules? Virtue is, that goes to the core of ethics. That's something that comes from the inside, and maybe that deals with your moral education. But here, people setting out to be virtuous is deeply disturbing. It's almost like the purity of the idealism that Pol Pot started off with, of changing society and reconfiguring it from a base. So it's this kind of authoritarianism is fine, but when you have an ideology
and idealism behind the authoritarianism, I think that becomes really dangerous. And I think we're drifting into that very steadily, and it's very scary. කලාකරුවා මේකට විරුද්ධව ක්‍රියා කරන්න ඕන සහ ඒකට යම් හොරපාරවල් හොයාගන්නත් ඕනේ මේක කොහොමද මේකෙන් යම් ආකාරයකට ඒකට ප්‍රතිචාර දක්වන්නේ. දැන් උදාහරණයක් හැටියට අර මේ ඉරානයේ මට මතක් වුණා මේ ජෆර් පනාහි ක්‍රිම්සන් ගෝල්ඩ් කියන මේ චිත්‍රපටයක් කරා. ඒ ක්‍රිම්සන් ගෝල්ඩ් චිත්‍රපටයේ තියෙන්නේ එක කෙටි ජවනිකාවක් තියෙනවා මේ කාන්තාව පාටියකට ගිහිල්ලා එළියට එනවා මේ පාටිය එළියට යනකොට ඉරාන පොලිසිය විසින් ඇවිල්ලා මේ කට්ටියන් අහනවා බැඳලාද විවාහලා දෙන්න මොකද තනියම යන්න බෑ කාන්තාවට. ඒතර මේ කට්ටිය අරස් කරනවා පෙන්නනවා ඒ චිත්‍රපටය. ඉතින් දැන් ඉරාන පොලිසිය නැත්නම් ඉරාන රජය කිව්වා මේ චිත්‍රපටය පෙන්නන්න බෑ කියලා. ඉතින් එතකොට මේ අධ්‍යක්ෂවරයා භාෂාත්මකව කියපු එක දැන් ඔයාලා මෙහෙම යන්නේක වැරදි කියලා මහ ජනතාව දැනගන්න ඕනේ. ඉතින් පාටියට ගිහිල්ලා එළියට එනකොට ඒ කට්ටිය බැඳලා නැත්නම් ඔයාලා මේ කට්ටිය ඉරබාරට ගන්න එක සාධාරණයි කියලා. ඉතින් මම මේ උදාහරණයකට කිව්වේ කොහොමද මේවා යම් රූපකයක් හැටියට පාවිච්චි කරන හරි යම් සංකේතාත්මකව මේ වගේ දේවල් වලින් ඒක සමතික්‍රමණය කරන්නේ කොහොමද කියන එක නේ. ඒක කලාකරුවාට වාරණයට ලක්වීම වාසියක් වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. තමන්ගේ කලාකෘතිය පිළිබඳ සමාජයේ එතෙක් නොතිබුණු සමාජ දේශපාලනික කතිකාවක ආරම්භයක් වෙන්න පුළුවන් වාරණය. දැන් උතනදී තමයි රාජ්‍ය ගොඩක්කට වරද්දා ගන්න තැන එක පැත්තකින්. අද කලාකෘතියක් විශේෂයෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය කලාකෘතියක් පොතක් වුණත් සමාජයට ගෙන යන්න තියෙන ක්‍රමවේද අතිබහුලයි. හරිද? එවන් සන්දර්භයක් තුළ රාජ්‍ය විසින් යමක් වාරණයට ලක් කරපු ගමන් වෙන්නේ ඒක පිළිබඳ දැඩි කුතුහලයක් ඇති වෙනවා සමාජයේ. ඒ කුතුහලය හරහා රාජ්‍ය විසින් වාරණය කරන්න ගත්ත උපාය මාර්ගය අසාර්ථක වෙන්නත් පුළුවන්. අසාර්ථක කළා මේක පිළිබඳ නැති උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. වාරණය නිසා. වාරණය කියන එක අවශ්‍ය නැහැ. හැබැයි වාරණය කලාවට උත්තේජනයක් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. මම හිතන්නේ තමන්ගේ නිර්මාණාත්මක භාවයටත් උත්තේජනයක් වෙන්න පුළුවන්. මොකද දැන් තමන්ට සීමාවන් තුල කලාව කිරීම අපහසුයි සීමාවන් නැතුව කලාව කිරීමට වඩා. දැන් මම ගත්තොත් මම ඕගොල්ලන්ගේ උදාහරණයක් ගත්තොත් වෝකින් පාත් වගේ එකක් ගත්තොත් ඒකේ භාෂාව දෙබස් ඇත්තෙම නැහැ. සම්පූර්ණයෙන්ම අභිරංගනයෙන් වගේ තමයි මුළු නාට්‍යම දුවන්නේ. හැබැයි ඒක තුල ඊ타මත්ම බැරෑරුම් ඒ කාලේ පැවතුණු මේ නගර අලංකරණය සම්බන්ධයෙන් පැවති කතිකාව සහ ඒකේ දේශපාලනික සහ සමාජීය බලපෑම පිළිබඳ ඊ타මත්ම තීව්‍ර කියවීමක් එළියට ගන්න පුළුවන්.